දෙවස උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ ඔබට හඳුන්වා දෙන ස්වයං අධ්‍යයන ප්‍රශ්න පත්‍ර මාලාව. දැන් ඔබට ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකියි. දැන්ම WhatsApp මැසේජ් එකක් තමා ඕඩර් කරන්න. 072 81 26 692. අංක සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 30ක් සමග සෑම ප්‍රශ්න පත්‍රයකටම ලකුණු ලබා දීමේ පටිපාටියද ඔබ වෙත ලැබීම මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලයේ විශේෂත්වයයි. දැන්ම ඔබේ නිවසටම මෙය ගෙන්වා ගන්න. අමතන්න 072 81 26 692. මේ අපේ channel එකකින් ඔයාලට අරගෙන 3 වෙනි හරි 4 වෙනි හරි ටයිම් ටේබල් එක A level ළමයින්ට අරගෙන. හරිද? ඒ කියන්නේ ටයිම් ටේබල්ස් වලින් 3 හෝ 4 O level A level හැමෝටම ගැලපෙන විදිහට අරන් අවිල්ලා තියෙනවා කලින් ටයිම් ටේබල්ස්. ඉතින් මේකත් O level ළමයෙකුට උනත් Tamanට ගැලපෙන ආකාරයට සකස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක සකස් කරලා තියෙන්නේ A level ළමයෙකුට. ඉතින් O level ළමයෙක් විතර බලන්න A level ළමයෙක්ගේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න තියෙනවා කියන්නේ ඒකත් හොඳ දක්ෂතාවයක් තමයි O level ළමයෙක්ගේ විෂය 9ක් බැලන්ස් කරන එක. හරි. ඒක ගැන මේ කතා කරන්නේ. දැන් මේ ටයිම් ටේබල්ස් අයි මම මෙච්චර හඳුන්වා දෙන්නේ. එකකින් මට නතර වෙන්න තිබ්බනේ. ඇයි මම එහෙම නතර වෙන්නේ නැතුව ඔයාලට දිගින් දිගටම මේ විදිහට සැරින් සැරේ ටයිම් ටේබල්ස් හඳුන්වලා දෙන්නේ. එහෙම නැත්නම් ටයිම් ටේබල් එක අලුත් කරන්නේ මෙහෙමයි. අපිට ඕනම වෙලාවක ඉස්කෝලේ ඇරෙන්න අපි ගොඩක් කලාවට ගෙදරදී තනියම වැඩ කරද්දී ටයිම් ටේබල් එකකට අනුගත වෙනවා ගොඩක් අඩුයි. හිතට එකගව කතා කළොත් ඒක නැත්te ඉස්කෝලේ වුණත් අපි දන්නවා වාරෙන් වාරයටවත් අඩුම තරම විෂයන් ටික හරි මාරු කරලා අපේ ටයිම් ටේබල් එක වෙනස් කරලා දෙනවා. අවුරුද්ද පුරාවට එකම පන්තියේ ඉන්නේ නැද්දි අපිට එකම විෂය හැමදාම ඒ වෙලාවදී අපිට ලැබෙනවා හරි අඩුයි. වාරෙන් වාරයට හරි ඒක වෙනස් වෙනවා ඉස්කෝලේදී පවා. ඉතින් ගෙදරදී තනියම මේ දවස්වල වැඩ කරගද්දී කොහොමත්ම එක දිගට මාසයක්වත් අඩුම තරම එක දිගට සති දෙකක්වත් එකම ටයිම් ටේබල් එකකට වැඩ කරගන්න හරි අමාරුයි. මුල් ටිකේ හොඳ ගැම්මකින් වැඩ කළාට ටික ටික ඒ ගැම්ම බහිනවා. ඉතින් මම මුලින්ම ඔයාලට කිව්වොත් පැය 10කට වැඩ කරන්න ටයිම් ටේබල් එකක් කියලා පළවෙනි දවසේ ඒක හොඳටම කරනවා. දෙවෙනි දවසෙත් කරනවා. 3 4 5 6 ඔහොම යද්දී ඒක බහැලා යනවා. අන්න ඒ නිසායි මම මෙහෙම අලුතින් ටයිම් ටේබල් ඔයාලට එකතු කරන්න වෙනස් විදිහට. එතකොට ඔයාලට පුළුවන් අර කලින් විදියෙන් මිදිලා දැන් අලුත් විදිහට ආයෙ වැඩ ටික පටන් ගන්න. මොකද මම දන්නවා ඕගොල්ලෝ මමත් ඒ කාලේ හිටපු නිසා මම දන්නවා අනිවාර්යයෙන්ම අපිට එකම ටයිම් ටේබල් එකකට දිගටම වැඩ කරගෙන යන්න බෑ ඒකාකාරීව. ඒ හේතුව මත තමයි මෙහෙම ටයිම් ටේබල්ස් ඉදිරිපත් කරන්නේ. නැත්තම් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔයා මෙහෙම ටයිම් ටේබල්ස්ම දෙන්නේ කියලා. ඒකට උත්තරේ තමයි ඒ කිව්වේ. හරි. ඉතින් අද මම කෝ O level ළමයෙකුට වගේම මේක ගලප ගන්න පුළුවන් එයාට. හැබැයි විශේෂයෙන් මේක සකස් කරලා තියෙන A level ළමයෙකුට. අපි බලමු එහෙනම් මේ ටයිම් ටේබල් එකේ කොහොමද වෙන්නේ කියලා. සතිය දවස් 7 මම මේ ටයිම් ටේබල් එක ඇතුළේදී සතිය දවස් 7න් 4ක් තමයි සාමාන්‍ය විදිහට ටයිම් ටේබල් එක යන්නේ. සාමාන්‍ය විදිහට දෛනික වැඩ ටික කරගෙන යන්නේ. සතිය දවස් 3ක් මම වෙන් කරලා දෙනවා. අපි A level ප්‍රධාන වශයෙන්ම මෙතෙන්දි කතා කරන්නේ. ඒතර A level වල තියෙන ප්‍රධාන සබ්ජෙක්ට් තුනේ ෆුල් පේපර්ස් කරන්න. විශේෂයෙන්ම මේක 2023 අයට මේ ක්‍රමය කරගෙන යන්න පුළුවන්. මේ තව ටිකක් පහුවෙලා ෆුල් පේපර්ස් කරන්න ඒගොල්ලන්ට අමාරු නිසා. හරිද? 22 සහ 21 අයට නම් මේක හොඳයි. හරිද? ඒ කියන්නේ ෆුල් පේපර්ස් කරන්න දවස් 3ක් ඔයාලට වෙනම තියලා තියෙනවා. විශේෂයෙන් මේක 22 අයට ගැලපෙනවා. හරිද? 21 අයත් දැන් Tamanටම ක්‍රමයක් තියෙනවා නම් ඒක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. හරි. දවස් 3ක් දැන් තියෙනවා. එතකොට මේ දවස් 3 අපි තෝරගන්නේ අපිට පන්ති නැති දවස්. හරිද? දැන් අපි A level ගත්තොත් සබ්ජෙක්ට් 3ට දවස් 3යිනේ ක්ලාස් තියෙන්නේ. එක සබ්ජෙක්ට් එකකට දවස් 2ක් විතර ක්ලාස් තියෙනවා නම් මේක කරන්න අමාරුයි. හරිද? දවස් 3යි ක්ලාස් තියෙන්නේ කියලා හිතුවොත් ඊටු දවස් 4ම ෆ්‍රී. ඒ ෆ්‍රී දවස් 4න් දවස් 3ක් තෝරගෙන තමයි ෆුල් පේපර්ස් කරන්නේ. හරිද? ඒක ගැන අපි පස්සේ කතා කරමු. මුලින්ම මේක ගැන කතා කරලා ඉමු. මම හිතනවා ඔයා කරන A level සබ්ජෙක්ට් එක මෙතනට අදාළ නැති නිසා මම ABC කියලා සබ්ජෙක්ට් තුනක් තමයි අරගෙන තියෙන්නේ ඔයාලගේ A level සබ්ජෙක්ට්ස් විදියට. හරිද? ඊට පස්සේ දැන් මේකේ තව මේ වීඩියෝ එකේම තව කොටසක් තියෙනවා ඔයාලට මේ පාඩම් කරන්න හොඳම කාලය අඳුරගන්න. ඒ කියන්නේ අපි දන්නවා අපිට උදේම අවදි වුණොත්ද මේ කොහොමද පාඩම් කරන්නේ? ඒ කියන්නේ උදේම අවදි වුණොත් කොච්චර හොඳට පාඩම් වෙනවද? ඊට පස්සේ උදේ 10 11 වගේ කාලය අතරදී කොහොමද අපි ඉන්නේ? ඊට පස්සේ ආයෙ හවස කෑවට පස්සේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? මේවත් එක්ක අපිට පුළුවන් තියරි පාඩම් කරන්න, පේපර්ස් කරන්න, වෙන වැඩ කරන්න කාලය වෙන් කරගන්න. ඒ අනුව තමයි මේක සකස් කරලා තියෙන්නේ. හරිද? මේක ගොඩක් ඵලදායී වෙයි කියලා ඉතින් මම ඒ නිසා හිතනවා. හරි.
ටයිම් ටේබල් එක ගැන දැන් තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් ඊට කලින් ඔක්කොම කියපු ඔක්කොම වැල්වට අරන් පොඩ්ඩක් හඳුන්වා දීමක් කළේ. දැන් යමු අපි එහෙනම් කාලසටහන හරියටම අඳුරගෙන හරියට මේක කොහොමද කරගෙන යන්නේ කියලා බලන්න. මෙතෙන්දි මම සැලකුවේ උදේ 4:00ට නැගිටලා රෑ 11:00ට නිදා ගන්න කෙනෙක්. උදේ 4:00ට නැගිටින සහ රෑ 11:00ට නිදා ගන්න ළමයි. මේක පාන්දර කියන්නේ රෑ 1-2 වෙනකම් පාඩම් කරන ළමයෙකුට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? දවල් වල පාඩම් කරන කෙනෙකුට තමයි ගැලපෙන්නේ. උදේ 4:00ට නැගිටින්න කියලා කිව්වේ. මම වෙනදා කරපු ටයිම් ටේබල්ස් වල 5:50 හරිද 6 ඒ වගේ අතර ඉඳන් තමයි පටන් අරන් තියෙන්නේ. මේක 4:00ට. මොකද අලුතින්ම කියන්නේ මම මේ බලපු දෙයක් තමයි මේ උදෑසන අවදි වෙලා ඇත්තටම අපි වාර විභාගයක් වගේ තියෙදි උදේනේ පාඩම් කරන්නේ. ඒ උදේ පාඩම් කරන ටික අපිට හොඳටම මතක හිටිනවා. ඒ නිසා මම හිතුවා මේ වෙලාව 4:00 ඉඳන් 7:00 වගේ වෙලාව කියන්නේ අපිට තියෙන හොඳටම මතක හිටින කාලයක් තමයි මේ කාලය. ඒකෝට ඒ කාලේදී අපිට අමාරු තියෙන කොටස් එහෙම සුපිරියටම පාඩම් කරගන්න පුළුවන්. හරිද? ඒ කාලේ ගොඩක් වටිනවා. ඉතින් ඇඳට වෙලා නිදාගෙන ඉන්න ඕනේ නැහැ නේ කාලේ. දැන් උදේ 4:00ට නැගිටිනවා කියන්නේ 11:00ට නිදාගෙන බලන්න පැය කීයක් නිදාගන්න කියලා 11:00. 12:00, 1:00, 2:00, 3:00, 4:00 පැය 5යි නිදාගන්න. ඇති හොඳටම. හරිද? 11:00ට නිදාගන්නේ 4:00ට නැගිටින්න පුළුවන්. බැරි නෑ පුළුවන්. හරිද? පැය 6යි පැය 5යි නිදාගන්නේ අපි කියලා ඔළුවේ තියාගන්න එපා. 11:00ට නිදාගත්තොත් 4:00ට හැරෙන්න පුළුවන්. ඒක පැය ගන්න අදාළ නෑ. හරි. 4:00ට නැගිටලා ඊට පස්සේ 4:00 ඉඳන් මේ 7:00 අතර කාලේ ගොඩාක් වැදගත්. හරිද? මේ කාලේදී ඔයා පාඩම් කරන දේවල් හරි ඉක්මනට මතක හිටිනවා. අඩු කාලේ දැන් ඔයා හිතේ මෙතන පැය 3ක් තිබ්බට 4:00 ඉඳන් 5:00 7:00 පැය 3ක්නේ. ඒ පැය 3 ඇතුළතදී ඔයාට මාරම වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒතකොට ඒ ටිකේදී අපි තියරි කොටසක් තමයි පාඩම් කරන්නේ. අමාරු තියරි කොටසක්. හරිද? හරි. ඊට පස්සේ 7:00 ඉඳන් 8:00 වෙනකම් පොඩි බ්‍රේක් එකක් තියලා දෙනවා උදේ කෑම ගන්න. ඊළඟට 8 ඉඳන් 10 වෙනකම් පැය 2 අනිවාර්යෙන්ම යන්න ඕනේ MCQ එකක්. හරිද? අනිවාර්යෙන්ම යන්න ඕනේ MCQ එකක් 8 ඉඳන් 10 වෙනකම් පැය. ඒ වෙලාවට MCQ එකක් කරන්න හොඳ වෙලාව. මොකද විභාගෙට ඔයා කවදා හරි A level විභාගෙදිත් ඔයාට එක්ක 8ට ලැබෙන්නේ පේපර් එක නැත්නම් 8:00ට. හරිද? ඔය කාලය ඇතුළතදී ඔයා MCQ එකක් ලියලා පුරුදු වෙන හැමදාම. හරිද? හැමදාම MCQ එකක් යන්න ඕනේ දවස් 4. ඒ කියන්නේ මේ අමතර MCQ. හරිද? මෙතෙන්දි මොඩල් පේපර්ස් කරනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් පාස් පේපර්ස් වලට යන්න එපා. පාස් පේපර්ස් කරන්න තමයි අර දවස් 3 තියලා තියෙන්නේ මුලින් පාස් පේපර්ස් පටන් ගන්න එක. හරි. 8 ඉඳන් 10 වෙනකම් MCQ එකක්. දැන් මෙතන තියරි පාඩම් කරේ මුලින් 4:00 තියරි පාඩම් කරේ A කියන සබ්ජෙක්ට් එකේ නම් අපි A කියන මේ සබ්ජෙක්ට් තුන ABC නේ. A කියන සබ්ජෙක්ට් එකේ MCQ එකක් නෙවෙයි 8 ඉඳන් 10 වෙනකම් කරන්න. ඊට වෙනස් සබ්ජෙක්ට් එකක්. හරිද? හරි. ඊට පස්සේ 10 ඉඳන් 10 ඉවර වුණාට 10 ඉඳන් 10 කාලෙක පොඩි බ්‍රේක් එකක් ගත්තා. හරියටම 10 කාලට ඇවිල්ලා 12 කාල වෙනකම් 10 කාල 11 කාල 12 කාල පැය දෙකයි. මේ පැය දෙක ටිකක් අමාරුයි. හරිද? මොකද ටිකක් නිදිමතකුත් දැනෙන උදේවරු නිින්ද යන අයට ටිකක් නිදිමතක් දැනෙන වෙලාවක් තමයි මේ 10 කාල 12 කාල කියලා කියන්නේ. හැබැයි 10 කාල 12 කාල කියන වෙලාවේ අපි තියරි පාඩම් නොකර මම හිතනවා ඔයාලට ගැලපෙන ඔයා මේ ලියපු MCQ එකේ වැරදින තැන් විවරණය කරන්න. පැය දෙකක MCQ එකක් ලිව්වා. ඊට පස්සේ ඒක විවරණය කරන්න පැය දෙකක් ගන්නවා. විවරණ පොතක් සහ විවරණ කරන විදිහ මම කලින් වීඩියෝ එකේ කරලා තියෙනවා. ඒක බලන්න. ඉතින් ඔයාලට විවරණය කරන්න යොදා ගන්න පුළුවන්. තියරි පාඩම් කරන්න ගන්න එපා. මොකද ඒ වෙලාව ටිකක් නිින්ද යන වෙලාවක්. හරි. ඊළඟට 12 කාලේ ඉඳන් 1 වෙනකම් නාන්න දවල්ට කන්න. හරිද? ඕම ওই වෙලාව දීලා තියෙනවා 12 කාලේ ඉඳන් 1 වෙනකම්. ආයි 1ට 1 ඉඳන් 4 වෙනකම්. අපි කොහොම කිව්වත් අපි දන්නවා මේ වෙලාව නම් පන්න ගන්න හරිම අමාරුයි. කාලේ ඉවර වෙලා දැන් නාලා කාලා ඉන්නදී හරිය නිදිමතයි. හැබැයි මතක තියාගන්න දවල්ට නිදා ගන්න එපා. ඔයාලට නිදා ගන්නම නිදිමතක් එනවා නම් ඩෙස්කුඩ හැමම ඔළුවේ තියාගෙන විනාඩි 20කට වඩා අඩු කාලයක් නිදා ගන්න. ඔයා විනාඩි 20 නිදා ගන්න විනාඩි 20 පැන්නොත් ඔයාව හැරවන්න අමාරුයි. හරිද? ඔයාලට ගොඩක් නිින්ද යනවා සහ ඒ නිින්ද ගිහින් නැගිටිද්දි ගොඩක් අමාරුයි. ඊට පස්සේ එතනින් එහාට වැඩ කරනවා බොරු. ඒ නිසා දවල්ට නිදා ගන්න නැති එක තමයි හොඳම දේ. නිදා ගන්නවා නම් විනාඩි 20කට අඩු කාලයක්. හරිද? හරි. ඒත් අදට යන්නේ නැහැ. එතනම ඔළුව තියාගෙන නිදා ගන්න විනාඩි 20කට අඩුවෙන් නැගිටින්න ඕන. විනාඩි 20 පහ වුණොත් අමාරුයි පුතෝ. හරිද? හරි. එකේ ඉඳන් ඔන්න 4 වෙනකම් පැය 3ක් තියෙනවා ඔයාලට. එතෙන්දී අර අපි කරන්න ඕනේ තියරි පාඩම් කරන එකවත්
පේපර්ස් කරන එකවත් ගණන් හදන එකවත් නෙමෙයි. හරිද? ඒ ඔක්කොම කලාව වෙච්ච අපි හිතමු නිකන් ෂෝට් නෝට් එකක් ගහන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට තව මොන හරි මයින්ඩ් මැප් එකක් හදන්න තියෙනවා. ඔය වගේ ඔයාලට තියෙන අනිත්තර තියෙන පාඩම් සම්බන්ධව කරන්න තියෙන එක එක වැඩ වීඩියෝ එකක් මොකක් හරි බලන්න තියෙනවා පාඩම් සම්බන්ධව. එහෙම නැත්නම් අපි කිව්වොත් ඒ පාඩම් මතක තියාගන්න ඕන කරන කෙටි සටහන් හදන්න. ඔය වගේ ඒවා ඒව තමයි මේ පැය තුනේදී කරන්නේ. ඒකත් හිතට අරගෙන අවධානයෙන් කරන්න. ඒ අතරමැදදී 1 ඉඳන් 4 වෙනකම් අතරමැදදී වතුර බොන්න වෙනත් අවශ්‍යතාවයන් වලට පොඩ්ඩක් ගෙදර ඉන්න කාත් එක්ක හරි කතා කරලා ඉන්න විනාඩි 15ක බ්‍රේක් දෙකක් ගන්න. එතනින් පැය භාගයක් එතකොට අයින් කරනවා මේ පැය 3 ඇතුළතදී. හරිද? ඒ බ්‍රේක් දෙක ගන්න කියලා කියන්නේ අර නිදා ගන්න එක නැති කරන්න. හරිද? නිදිමත එනකොට තමයි බ්‍රේක් දෙක ගන්න කියන්නේ. නිදා ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වෙලාවේ බ්‍රේක් දෙකක් ගන්න නිදිමත ගොඩක්ම වෙන්න නැකිලා යන්නත් බැරි තරම් නිදිමත නම් මේ බ්‍රේක් දෙක ගන්න එක පැත්තකින් තියලා විනාඩි 20කට අඩු කාලයක් නිදා ගන්න. හරි. 4 ඉඳන් 5:00 වෙනකම්. 4 ඉඳන් 5:00 වෙනකම් ඔයාලගේ ෆ්‍රී ටයිම් එක. ඕන සෙල්ලමක් කරන්න, ඕන දෙයක් කරන්න ඒ වෙලාවට. හරිද? 4 ඉඳන් 5:00 වෙනකම් තියෙන ෆ්‍රී ටයිම් එක. හරිද? ඕනම දෙයක් ව්‍යායාමයක් කරන්න පුළුවන්, භාවනාවක් කරන්න පුළුවන්. හරිද? පහන තියනවා නම් ඒ වැඩ ඒ ඕන එකක් ඒ වෙලාවට කරගන්න. හරිද? පහන තියන්න මම දැන් 6ට කලින් 6ට පස්සේ මම බුද්ධ ආගමේ ඒවා දන්නේ නැහැ. වැඩිය මම බුද්ධ ආගමේ නෙමෙයි නිසා හරිද කොහොම හරි මේ වෙලාවේ වා කරන ඕනම මේ වැඩක් කරන්න. ඊට පස්සේ 5:00 ඉඳ ගන්න. ඔන්න එනවා ඊළඟට 5:00 ඉඳන් 7:00 8:00 හරිද 5:00 6:00 7:00 8:00 වෙනකන් තියෙනවා. මේ පැය ටිකත් අර උදේ 8:10 වගේ තමයි. හොඳ වෙලාවක් තියරි ටිකක් බලන්න හොඳ වෙලාවක්. හරිද? ඒ නිසා ඔයා අර මුලින් බලපු සබ්ජෙක්ට් එකට වෙනස් සබ්ජෙක්ට් එක C කියන සබ්ජෙක්ට් එකේ තියරි ටික 5:00 ඉඳන් 8:00 වෙනකම් බලන්න. ඒ අතරදී විනාඩි 15ක පොඩි බ්‍රේක් එකක් ගන්න. සමහර විට ඔයා ගන්න විනාඩි 5 බ්‍රේක්ස් 3ක් වෙන්න පුළුවන්. කොහොම හරි වෙලාව එකතු කරාම විනාඩි 15 බ්‍රේක් 3ක් ගන්න. හරිද? ඊට පස්සේ ඔන්න ඒ වෙලාවෙත් දැන් C සබ්ජෙක්ට් එකේ තියරි ටික බලුවා. A සබ්ජෙක්ට් එක බලුවා තියරි, B සබ්ජෙක්ට් එකේ MCQ එකක් කළා, C සබ්ජෙක්ට් එකේ තියරි බැලුවා. හරිද? ඒතර ඊළඟ දවසේ මෙතන MCQ එක කරන එක මාරු වෙනවා, මේ විෂයන් දෙක මාරු වෙනවා. ඔටෝ එක මාරු වෙනවා නිකම්ම. හරිද? දවස් 4 ඒ වගේ මාරුවට යන්න ඕනේ. සතිය දවස් 4 ආයේ විදිහට පටන් ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ 8:00 9 වෙද්දී රෑ කෑම ගන්න බ්‍රේක් එක. ඊට පස්සේ 9 ඉඳන් 11:00 වෙනකම්. හරිද? 9 ඉඳන් 11:00 වෙනකම් කරන්නේ කලින් කරපු වැඩ ටික බලන එක. උදේ බයෝ බැලුවා නම් ඒ බයෝ ටිකෙන් පොඩි ප්‍රශ්න ටිකක් ස්ට්‍රක්චර්ඩ් එකක් එහෙම කරලා බලනවා මට මතකද මේ ටික කියලා. හරිද? ෆිසික්ස් ගණන් ටිකක් හදුවා නම් ඒකාශ්‍රයෙන් ඒ තියරි ටික පොඩ්ඩක් බලලා ආයෙ පොඩ්ඩක් ගානක් දෙකක් හදලා බලනවා. ඔය කාලේ ඒ විදිහට ගෙවා ගන්න ඕනේ. ඒ අතරෙදිත් ඔයාලට වෙනවා පුළුවන් විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගන්න. මේ බ්‍රේක් ගන්න කියන්නේ නැත්තම් නිදිමත හැදෙනවා ඒකයි. 11:00ට නිදා ගන්න යන්න මේ විදිහටම කලින් දවස ඊළඟ දවස ප්ලෑන් කරලා. හරිද? එතකොට මෙතෙන්දී මම හිතනවා දැන් මම හිතන්නම් මෙහෙම. හරිද? මම කිව්වේ අර පේපර්ස් කරන්න ක්ලාසස් නැති දවස් තෝරගන්න කියලානේ. අපි හිතමු සඳුදා මම මේ ටයිම් ටේබල් එකට වැඩ කරනවා. ඊට පස්සේ ආයි අඟහරුවාද පේපර් එකක් කරනවා. ෆුල් පේපර් එකක්. බදාද මේකට. බ්‍රහස්පතින්ද ෆුල් පේපර් එකක්. හරිද? සිකුරාද මේකට, සෙනසුරාද ආයි අරකට. ඒ විදිහට ඕන වෙන් කර ගන්නත් පුළුවන්. කොහොමද ක්ලාසස් නැති දවස් තුනක් තමයි පේපර්ස් කරන්න ඕන. එතකොට මේ කාලය ඇතුලේදී ඔයා එකතු කරලා බලන්න මෙතන පැය භාගයක් අපි ඇරියොත්, මෙතන පැය කාලකුයි, මෙතන පැය කාලකුයි ඇරියොත් ඔයාට 14:00ක් පැය 14:00ක් මේ දවස් ඇතුලේදී වැඩ කරන්න පුළුවන්. ඒ නිකන් නෙමෙයි පැය 1:00ක විතර ෆ්‍රී ටයිම් එකක් ලැබිලා, කන්න බොන්න නාන්න වෙලාව හම්බෙලා ඒ ඔක්කොමත් එක්ක පැය 14:00කුත් වැඩ කරලා 11:00ට නිදාගෙනත් තියෙනවා. හරිද? ඉතින් මේක මම හිතනවා හොඳයි කියලා. හරිද? ඉතින් මේ විදිහට ඔයාලා දැන් කරලා බලන්න අර ටයිම් ටේබල් දැන් එපා වෙලා යනවා. හරි. ඊටු දවස් 3ට යන්න. දවස් 4යි මේක වෙන්නේ. ඊටු දවස් 3. ෆුල් පේපර්ස් යන්නේ. හරිද? ෆුල් පේපර්ස්. එතකොට මම මෙතෙන්ද නම් දීලා තියෙන ඔයාලට පේපර්ස් කරන්න ටයිම් එක විතරයි. හරිද? ක්ලාසස් නැති ෆ්‍රී දවස් 3ක් තෝරගන්න. උදේ 4:00ට නැගිටින්න 4:00 ඉඳන් 7:00 වෙනකම් පැය 3ක් අරගෙන පේපර් එකක දෙවනි කොටස කරන්න. බයෝ ගත්තොත් බයෝ වල දෙවනි කොටස මේ පැය 3 ඇතුළත ස්ට්‍රක්චර්ඩ් එකේ සේක දෙකම එකතු කරලා පැය 3න් ඉවර කරන්න. උදේ පේපර් එක ලියද්දි ගාණක් නැහැ. ලියන්න පුළුවන් පැය 3න් පේපර් එක. අර දවල් වරුවේ මේක පටන් ගත්තොත් අයියෝ මේකට උත්තරේ මොකද්ද මතක නැහැ අරක බලන්න ඕනේ. එහෙම කියලා හිතුණට මේ උදේ වරුවේ කරන වැඩ හරියටම කරනවා. ඒ නිසා මේ වෙලාවේදී පැය 3 පේපර් එක ඉවර කරන්න. ටිකක් දවල් වෙනකම් හිටියොත් ඔයාලට මේ පැය 3 අදින්න බෑ. ඔයා හිතනවා මේක මම කොටස් දෙකකට කරනවා කියලා ඊට පස්සේ පැය දෙක කඩලා කරනවා.
පැය දෙකේ එකක් හිතනවා මම මේ මොකක් හරි කියලා වල ප්‍රශ්නයක් මග ඇරලා හරි යනවා. ඒ වගේ වෙනවා. උදෑසන මේක වෙන්නේ නැහැ. උදේ හින්දා පැය 3 පේපර් එක තමයි මුලින්ම කරන්න ඕනේ. MCQ එක නෙමෙයි. ඊට පස්සේ 7:00 ඉඳන් 8 වෙනකම් උදේ කෑම වෙලාව බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ 8 ඉඳන් 10 වෙනකම් මොකද කරන්නේ? 8 ඉඳන් 10 වෙනකම් MCQ එකක් ලියලා ඉවර කරන්න. එතකොට 10 වෙද්දි උදේ 10 වෙද්දි ෆුල් පේපර් එකක් එක සබ්ජෙක්ට් එකක කරලා ඉවරයි. 10න් පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්න. බ්‍රේක් එකක් අරගෙන රෑ 10 වෙන්න කලින් රෑ 10 වෙද්දි අර උදේ ලියපු උදේ 10 වෙන්න කලින් ලියලා ඉවර කරපු පේපර් එක සම්පූර්ණයෙන්ම විවරණය කරලා ඉවර කරන්න. එතකොට මම එතෙන්දී ඔයාලට කාලය වෙන් කරලා නැහැ. ඔයාව කොටු කරලා නැහැ. රෑ 10 වෙන්න කලින් උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් වෙලාව තියෙනවා. ඒ වෙනකොට ඔයා ඔයාගේ විවරණය කරලා ඉවර කරන්න ඕනේ. රෑ 10 ඉඳන් 11:00 වෙනකම් නිදා ගන්න යන්න තියෙන පැය එකමාරේදී හරිද? නිදා ගන්න යන තියෙන පැය එකමාරේදී වෙන ඕනෑම විෂයන් වල මිශ්‍ර අභ්‍යාස ටිකක් කරලා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා ඊළඟ දවසට ලෑස්ති වෙලා නිදා ගන්න. රීෆ්‍රෙෂ් වෙන්න කියන්නේ මොකද එකම දවසේ එකම පේපර් එක කරපු නිසා මම කියන්නේ මිශ්‍ර අභ්‍යාසයක් විදියට විෂයන් තුනෙන් මොන හරි ටිකක් කරන්න. මොන හරි කියන්නේ අපි හිතමු රසායන විද්‍යාව රසායනික ගණනේ ගානක් හදනවා. හරිද? ලොකු ගානක් රචනා ගානක් හදනවා. හරිද? ඒ ඕන එකට යයි පැය භාගයක් විතර. ඊට පස්සේ ඔයාලට පුළුවන් බයෝ වල එසේ එකක් ලියනවා. පැය භාගයක් යයි. ෆිසික්ස් වල ගානක් හදනවා. පැය භාගයක් යයි. ඔය විදිහට පැය එකමාර කවර් කරන්න. ඒතර ඒක රීෆ්‍රෙෂ් වීමෙන් ඔයා ඊළඟ දවසේ මේ කාලසටහනට එනවනම් ඔයාලට පුළුවන් මේ විෂයන් තුනටම ලෑස්ති වෙන්න. හරිද? එච්චරයි කරන්න තියෙන්නේ. මේක තමයි මේ ප්ලෑන් එක. මේක තමයි ටයිම් ටේබල් එක. දවස් 4ක් මේ විදිහට පැය 14:00 ගාන වැඩ කරනවා. දවස් 3ක් මේ විදිහට වැඩ කරනවා. සමහරවිට මේ කාලය මේකට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද 10 වෙදි විවරණ ටික ලියලා ඉවර කරන්න ඕනේ. හරියට විවරණය කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ ප්ලෑන් එක. ඔයාලා එකතු වෙලා බලන්න මේ ප්ලෑන් එකත් එක්ක. සති දෙකක් විතර මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි. ඉතින් පස්සේ අපි බලමු තවත් ටයිම් ටේබල් එකකට මාරු වෙන්න. එහෙනම් එකතු වෙලා හිටපු හැමෝටම හැමෝම මේ අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලුවා නම් ඔයාලට එකකින් හොඳක් සිද්ධ වෙයි. අර කලින් වීඩියෝ එක පටන් ගනිද්දී ගියේ බයෝ පේපර්ස් අපි මොඩල් පේපර්ස් හොයනවනේ හැම වෙලාවෙම. ඉතින් ඒකත් ගෙන්න ගන්න. ඒක ඇත්තටම හොඳයි. හරිද? ගාන ගැන ලොකුවට හිතන්න එපා. ඒ කියන්නේ සමහර විට ගාන අඩු වෙන්න පුළුවන්, සමහරට ගාන වැඩි වෙන්න පුළුවන්. හැබැයි ගාන වැඩි වුණත් අඩු වුණත් ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. අනිත් එක තමයි මොඩල් පේපර්ස් තමයි බයෝලොජි වල ගොඩක් කරන්න අපි නේද? පාස් පේපර්ස් අපිට ලොකුවට කරන්න අමාරු වෙන්නේ. ඒ පාස් පේපර්ස් කරන්න ඕනේ නෑ කියලා නෙමෙයි කියන්නේ. මොඩල් පේපර් එකක් තියෙනවා නම් අර මාකින් ස්කීම් එකත් එක්කම ලැබෙන එක ගොඩක් වටිනවා. ඒ නිසා ඒක ගැන සලකලා බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.